එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණදී අපේ පක්ෂ නියෝජනය කරමින් තරඟ වදින අපේ සුනිල් වටකල සහෝදරයගේලු තමුන්නාසලා නගර සභාවේ අපේ පක්ෂ මන්ත්‍රී මේ ඡන්දක තරඟ වදින හේමන්ත සහෝදරයගේලු ඒ වගේම අපේ සහන් මොහමඩ් සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න අපේ අපේක්ෂක සහෝදරවරුන්ගේලු ඒ වගේම අපේ ජාතික ලේස්තු නියෝජනය කරන සහෝදරවරුන්ගේලු අපට සුබ පැතුම් ධෛර්ය විශ්වාසයක් ඇතුළු සුබ පැතුම් රැගෙන මෙම වේදිකාවට ගොඩ වී සිටින කලා ක්ෂේත්‍ර නියෝජනය කරන අපේ හිතවතුන් හිතවදියන්ගේලු ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු ඇතුළු සහෝදරියන්ගෙනු අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙනු අපේ පොලිසිය මහතුරු ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් ඡන්දේ සමුදා අද රාත්‍රී 12ට ප්‍රචාරක වැඩ ඉවරයි. තව පැයදී. හැබැයි හෙටයි අනිද්දායි නොනගත කාලය. හැබැයි ඥාතියගේ ගෙදර යන්න තහනම් නැහැ. නේද? හිතවතාගේ ගෙදර යන්න තහනම් නැහැ. කඩේට යන්න තහනමක් නැහැ. එනිසා ඒ ආස්තිය කරන්න වැඩක් තියෙනවා. දැන් අපි අහන්නේ අගෝස්තු මාසේ 17 වෙනිදාට මොකද්ද කරන්නේ? හරිනම් මේ ඡන්දේ ඉඳ තිබ්බේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ. මේ ඡන්දේ පාර්ලිමේන්තුවේ නිල කාලයේ තිබ්බා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනිදා. ඒ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ තියෙන්න ඕන ඡන්දේ මේ සඳුකට අගෝස්තු මාසේ 17ට ආවේ කොහොමද? ඒ නිකන් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කරලා තිබුණා. ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ඇටියට තමයි මහා ඡන්දේ මේ අවුරුද්දේ ආවේ. මොකද වැඩපිළිවෙල කොටස් 4ක්. 1 රාජපක්ෂ පාලනය පෙරලා දැමීම. ඒක පෙරලී යුතුයි. ඇයි ඒක පෙරලන්න ඕන? ලංකා ඉතිහාසයේ මෑත කාලේ ගොඩනැගුණු දුෂ්ටතම හා විනාශකාරී පාලනය රාජපක්ෂ පාලනය. අපේ රටේ ආර්ථික මුලමනින්ම විනාශ කරා. ලෝක ඉන්ද්‍රියේ හුදකලා භාවයට පත් වුණු පිළිකුල් භාවයට පත් වුණු රාජ්‍ය ගොඩනැගුවා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය අතන වෙනුවට ගැටුම අවිශ්වාසය සැකය ක්‍රෝධය වර්ධනය කරා. හොරකම අපරාධ නීතිගත කරලා රාජ්‍ය ගොඩනැගුවා. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රාංශකාරතුමිය නිරපායරිය. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රාංශකාරතුමිය නිරපායරිය. නිරපාහරණ පාර්ලිමේන්තුවේ නඩුකාර මණ්ඩලයක් පත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රාංශකාරතුමිය සිරානි බණ්ඩාරනායක මෙතුමිය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති. පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති. පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රාංශකාරතුමිය ආචාර්ය සිරානි බණ්ඩාරනායක මෙතුමිය. නිරපාරින්න පාර්ලිමේන්තුවේ විනිසුරු මඩුල්ලක් දැම්මා. එක නඩුකාරී රාජිත සේනරත්න දස් දුක්ත. අනිත් නඩුකාරයා ඩිලාන් පෙරේරා. අනිත් නඩුකාරයා ලැජ්ජාවේ බෑ කියන්නේ විමල් වීරවංශ. රාජපක්ෂගේ ගෝලයන් හදලා ගෝලයන් නඩුවාලා අධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රාංශකාරතුමිය නිරපැහැදිලා. අධිකරණයට අත තිබ්බා. මාධ්‍යවේදීන් අතපය කැඩුවා. මාධ්‍යාතන්ට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කරා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුළුමනින්ම අවුරුමින් ගමන් කරමින් තිබුණා. පාර්ලිමේන්තුව හුදු ප්‍රමේයන්ගෙන් පිරිච්ච තැනක් බවට පත් වුණා. කැබිනට් මණ්ඩලය තවදුරටත් වැඩක් නැති තැනක් බවට පත් වුණා. රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ පවුලක් වටා අපේ රට මුළුමනින්ම යට වෙලා තිබුණා. ඒ නිසා බොහෝ දෙනෙක් කතා කරේ නෑ ඒ වෙලාවට. බය කරලා තිබුණා. දුරකථනයෙන් දුරකථනයකට කතා කරන්න බයයි.
එයි රාජපක්ෂලා ටැප් කරනවා කියලා තිබ්බා. හන්දියකට ඇවිල්ලා ගෝඨාභයගේ නම කියන්න බයයි. එයි සුදු වේන් එකක් එයි කියලා බය කරලා තිබුණා. මාධ්‍යවේදී යමක් ලියන්න බයයි. එයි අතපය කඩයි කියලා බය කරලා තිබුණා. මුළු සමාජයක්ම බීතියටපත් කරලා තිබුණා. හැබැයි මුළු සමාජයක්ම බීතියටපත් කරලා තිබෙනකොට අවදි කළ හඬක් තිබුණා. හඬ නගපු හඬක් තිබුණා. ඉදිරියට ආපු හඬක් තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හඬ අපි තීරණය කරා රාජපක්ෂ මහත්තයා පළවා හරින්න ඕනේ. පරාද කරන්න ඕනේ. එයි ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ මහත්තයා විවෘත කරගන්න අදපු දොරටුව විවෘත කරා නම් ජයග්‍රහණය කරා නම් 2022 දක්වා බලයේ ඉන්න. ඒ කියන්නේ තව අවුරුදු 7ක්. පාලනය කරපු ටිකක් එකතු කරපුවාම 17ක්. කල්පනා කරලා බලන්න. ලෝකයේ අපි අත්විඳින් දැකලා තිබෙනවා. මේ වර්ගයේ පවුල, මේ වර්ගයේ කල්ලිය දිගු කාලයක් ලෝකේ පාලනය කරපු හැම තැන්වල මොකද සිද්ධ වුනේ? ටියුනීසියාවේ බෙන්නදී මේ වර්ගයේ පාලකෙක් මේ වර්ගයේ පවුල අවුරුදු 35කට වඩා වැඩි කාලයක් පළවා හරින්න ඒ රටේ ජනතාවට ලේ හලන්න සිදු වුණා. ඊජිප්තුවේ මුබාරක් මේ වගේ පාලකෙක් මේ වගේ පවුල දිගු කාලයක් පළවා හරින්න ලේ හලන්න සිදු වුණා. ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ මහත්තයා දොරටුව විවෘත කරගත්තා නම් ඔහුගේ පවුල පරාජය කළ හැකි වන්නේ ලේ හැලීමකින් පමණයි. හැබැයි ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ ජනතාවට පුළුවන්කම ලැබුණා ඡන්ද බලයෙන් ඡන්දේ ලබා දීලා රාජපක්ෂ පාලනය නිමා කරා. ජනතා විමුක්ති පෙරමුණ ගමන ආරම්භ කරා. රටේ ජනතාව පළවෙනි පියවරේ ගමන ජනවාරි මාසයේ 8 වෙනිදා අවසන් කරා. අපි ඔක්කොම එකතු වුණා ඒ ගමන අවසන් කරා. මේ වේදිකාවේ ඉන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න වැඩකටපු අය. මේ අහගෙන ඉන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න මැදිහත් වුණු ඔබ අපිට පළවෙනි පියවර අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පියවර සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපති ඡන්දයක් ඉවරුණු වහම එනවා මහ ඡන්දය. එහෙම නේද? ජනාධිපති ඡන්දය ඉවරුනම මහ ඡන්දයක් එනවා. හැබැයි මේක ජනාධිපති ඡන්දය ඉවරලා මහ ඡන්දයක් එනවා වෙනුවට කිව්වා දින 100ක ආණ්ඩුවක් කරලා ඊට පස්සේ මහ ඡන්දයක් එනවා. ඒ කාලය තුලද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා කිව්වා. අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේනවා කිව්වා. අලුත් නීති හදනවා කිව්වා. වංචනිකයන්ට හොරුන්ට දඬුවම් දෙනවා කිව්වා. අපි කල්පනා කරමු මොකක්ද? ඊළඟ අපේ දෙවෙනි පියවර ආරම්භ කරා. ඒ කෙටි කාලයකට අන්තර කාලයකට ගොඩනැගී තිබෙන පාලනය යමක් ජනතාවට දිනා දෙන්න. ඒ වෙනුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදන්න අපි මැදිහත් වුණා. අපේ පක්ෂ නියෝජනය කරමින් අපේ විජිත හේරා සහෝදරයා මම ඒ කමිටුවට ගියා. අපි 19 බලවත් කරලා ඇතුළා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි දැම්මා. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරේ පක්ෂේ මාරු කරනවා නම් മന്ത്രിකම ඉවරයි කියන්නේ. ඕනේ නැද්ද එහෙම එකක්? ඕනේ නැද්ද? තමන්ගෙන් ඡන්දය අරගෙන වෙන පැත්තට පණින දේ නතර වෙන්න ඕනේ නැද්ද? අපි ඒක ව්‍යවස්ථාවට දැම්මා. ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුමත කරා. පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවේ පළවෙනි සැරේ ඡන්දෙ දුන්නා. දෙවෙනි සැරේ ඡන්දෙට එනකොට දිනේෂ් ගුණවර්ධන මහත්තයා නැගිටලා කිව්වා ඒ කෑල්ල අයින් කරන්න ඕනේ කියලා. විජේදාස කිව්වා ඒක තමයි කියලා. මහින්ද මහත්තයාගේ කල්ලියයි රනිල් වික්‍රමසිංහ මහත්තයාලා කණ්ඩායම ඉවත් වෙලා ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ඒ වගන්තිය ඉවත් කරා. දැන් අපි මෙතනින් අහුවොත් තමුන්නාන්සලා කියන මොකද ඒ වගන්තිය තියෙන්න ඕනද නැද්ද? හැබැයි පාර්ලිමේන්තුව කිව්වේ එපා. එහෙනම් ජනතාවගේ හඬ මේ පාර්ලිමේන්තුවේ තිබ්බද? ජනතාවගේ හඬ මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. තමුන්නාන්සලා කියනකොට මේ වගන්තිය අනුව
පක්ෂ මාරු කරත් මන්ත්‍රීකම අහෝසි වෙන්න ඕන කියලා පාර්ලිමේන්තුව කියනවා එහෙම බෑ. ඇයි එතන ඉන්නේ පැනපු අයයි පණින්න බලන් ඉන්න අය. ඒගොල්ලෝ අත උස්සයිද පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි කියලා අත උස්සයිද ගාමිණී ලොකුගේ පැනලා. උස්සයිද බඳුනගන වර්ග. උස්සයිද කෙහෙරමුක් වෙන්න. උස්සයිද පබා මෙනිකි නෑ කවුරුත්. ඒ නිසා තිබුණු පාර්ලිමේන්තුව තමුන්නාන්සේලාගේ මතය නියෝජනය කරපු පාර්ලිමේන්තුව නෙවෙයි. අපි උත්සාහ කළා ඒ 19 වෙනි සංශෝධන බලගත් සංශෝධන බවට පත් කරගන්න. ස්වාධීන කොමිසම සභාවට හැදුනා. යම් යම් හොඳ දේවල් ටිකක් කරා මුළුමනින් මේක අවශ්‍ය දේ ඔක්කොම කරගන්න බැරිද. ඊට පස්සේ තොරතුරු දැන ගැනීම පනත. හැබැයි රනිල් මහත්තයාට පාර්ලිමේන්තුවට දැම්මේ නෑ. භාගයට ඒක නතර වුණා. ඊළඟ හැදුවා විගණන කොමිෂන් සභාව පනත. ජාතික විධායක සභාව අනුමත කරා පාර්ලිමේන්තුවට දැම්මේ නෑ. ඒ විතරක් නෙවෙයි දින 100 වැඩපිළිවෙලේ කිව්වා මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හදනවා. මතකද? මේගොල්ලෝ මේ ආචාර ධර්ම පද්ධතිය නම් මෙහෙව ගන්න බෑ. අපරාධ නීතියෙන් බේර ගන්න බැරි අය, දණ්ඩ නීතියෙන් බේර ගන්න බැරි අය ආචාර ධර්ම පද්ධතියෙන් බේර ගන්න බෑ. අපි හදුවා එක. අදලා ජනාධිපතිතුමාටත් දුන්නා, අගමැතිතුමාටත් දුන්නා, සියලු පක්ෂ නායකයන් අතටත් දුන්නා. දැන් තියෙන්නේ ආචාර ධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට ගිහින්. හැබැයි රනිල් මහත්තයා බලන් දෙති, මෛත්‍රීපාල මහත්තයා බලන් දෙති. මේ ආචාර ධර්ම පද්ධතිය සම්මත කරනවා නම් മന്ത്രിකම මොකටද කියලා හිතන්නේ. කල්පනා කරලා බලන්න. ඒ නිසා දෙවෙනි පියවර, පළවෙනි පියවර රාජපක්ෂ පාලන බිඳවැටීම, දෙවෙනි පියවර ජනතාවගේ උවමනාවන් අනුව ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ටිකක් කරලා දීම. ඒ සඳහා අපි පක්ෂයක් ඇටියට උපරිම දියත් වෙනවා. දැන් තුන්වෙනි පියවර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම. හතරවෙනි පියවර ඊතරින් නතර නොවි 2020 දී බලය අත්පත් කර ගැනීම සඳහා මෙහෙයවීම. අන්න ජනතා විමුක්ති පෙරමුණ කොහේ දේශපාලනය කරනව නෙවෙයි. අපි හරියට සිටියමක් කෙළුවා. එක රාජපක්ෂ පාලන බිඳවැටීම. දෙක ගොඩනගෙන පාලන ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කර ගැනීම. තුන පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අත්පත් කර ගැනීම. හතර 2020 දී ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මහා ජන බලය ගොඩනැගීම. පළවෙනි පියවර සාර්ථකයි, දෙවෙනි පියවර සාර්ථකයි. දැන් අපි ඉන්නේ තුන්වෙනි පියවර අභිමුඛ. දැන් අපිට තියෙන්නේ අගෝස්තු මාසේ 17 වෙනිදා පාර්ලිමේන්තු බලය ශක්තිමත් කර ගැනීමේ තුන්වෙනි පියවර සාර්ථකව අවසන් කර ගන්න. මේ අලුත් කඩේ ඔබ රැස් වෙලා ඉන්න විදිහ දැන් වෙලාවත් 10 අමාරට කිට්ටුයි. ඒත් ඔබ දක්වන උද්‍යෝගය මේ ඔක්කොගෙන් පෙන්වු කරන්නේ අගෝස්තු මාසේ 17 වෙනිදා මේ කාර්ය සාර්ථකව නිමා කරන්න අපි කවුරු සූදානම් බව තමයි පෙන්වු කරමින් තිබෙන්නේ. ශක්තිමත් බලයක් දෙන්න. අපි කියන්නේ ආණ්ඩුව දෙන්න කියලා. දෙන්න ආණ්ඩුව. මොකද වෙන්නේ? ඒගොල්ලන්ට 67ක් දුන්නා. මොකද JVP එකට එකපාරක් දෙන්න බැරිද? රැවටුණා කියලා හිතුණා. 67ක් රැවටිච්ච එකේ 5ක් රැවටුණා මොකද? රැවටුණත් පහන. නෑ රැවටෙනව නෙමෙයි සාහතික වශයෙන් අපි මේ රටේ ජනතාවගේ මූලික ගැටලු විසඳනවා. සාහතිකයි එක අවස්ථාවක් අපිට දෙන්න බැරි නම් තව බලන්න ඕන නම් තව අධ්‍යයනය කරන්න ඕන නම් තව සමීප ඇසුරු කරන්න ඕන නම් අපිට මේ සැරේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් දෙන්න. ඒතොර කට්ටිය පෞගේ කාලේ මම දැක්කා ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝල බාලයෝ ගෙවල් ගානේ ඇවිල්ලා කිය ගියා JVP එකට කතරේ ගැහුවොත් ආය මහින්ද මහත්තයයි කිව්වනේ ආයේ කොහෙද මහින්ද මහත්තයා ඉන්නේ එනවද ජනාධිපතිකම තිබ්බා ඇමති මණ්ඩලය තිබ්බා නේද ජනාධිපතිකම අතේ තිබ්බා ඇමති මණ්ඩලය අතේ තිබ්බා මන්දිර දෙකක් තිබ්බා මන්දිර දෙකේ දන්සල් තිබ්බා නේද මේ මාධ්‍ය ඔක්කොම තිබ්බා ආණ්ඩුවේ මාධ්‍ය මුළුමනින්ම තිබුණේ රාජපක්ෂ මහත්තයාගේ අතේ
ITN නාලිකාව 90 වෙලා තිබ්බා. ප්‍රවෘත්ති ටික පවුලේ ටෙලි නාට්‍යයක් වෙලා තිබ්බා. ITN ප්‍රවෘත්ති පවුලේ ටෙලි නාට්‍ය ඉස්සරළම එනවා මහින්ද මහත්තයා ප්‍රධාන නළුවා ඊළඟ එනවා ප්‍රියම්බිකාව සිරන්ති නෝනි ඊළඟ එනවා වසවර්තිය යෝසිත රාජපක්ෂ ඊළඟ එනවා ගෝඨාභය රාජපක්ෂ මේ ඔක්කොම තිබ්බ මතක නැද්ද මේ ඔක්කොම තිබ්බනේ ජනවාරි මාසයට වෙනකම් රාජ්‍ය මාධ්‍යයක් තිබ්බා පුද්ගලික මාධ්‍යයක් තිබ්බා ඇමතිවරු හිටියා පළාත් සභාවේ බලය තිබ්බා ප්‍රාදේශ සභාව තිබ්බා නගර සභාව තිබ්බා අමාත්‍යංශ ලේකම් හිටියා සමෘද්ධි නිලධාරියා හිටියා වේදිකාව හැදුවේ වරාය පෝස්ටර් ගහුවේ පෙට්‍රෝලියම් එකේ කැන්වසින්ගේ විදුලි බල මණ්ඩලේ රැස්වීමට සෙනග ගෙනාවේ සමෘද්ධි නිලධාරියා ඒ කාලේ TNL එකේ රේඩියෝ එකේ ගියා $1 මිලියන 100 මහ බැංකුවේ මාරු කරලා 5000 කොළ වලින් කන්ටේනර් දෙකක් අරන් ගියා 5000 කොළ බෙදුවා සල්ලි බෙදුවා මැරබල යදුවා ලංකාවේ පළවෙනි වතාවට හමුදාව කැඳවුවා මැතිවරණ ව්‍යාපාරය හමුදාව එක බ්‍රිගේඩ් එකක් හැදුවා ඡන්දෙට කලින් දවසේ ගිහිල්ලා ඡන්ද පොළවල් වටේ වතුර හිින් වතුර සුමන දාසගේ කට්ටඩි වතුර ඒව බෙදුවා ඡන්ද පොළවල් වටේ නේද හමුදාව කැඳවුවා මැතිවරණ ව්‍යාපාරය පොලිසියට බාධා කරා මැතිවරණ කොමසාරිස්වරයාට බාධා කරා මේ ඔක්කොම කරලා රාජපක්ෂ පෙරදුනා ඉතින් ආයි දිනයි මේ කුරුණෑගල පොල් ගහක ඉඳිලා මං ඊයේ පෙරේද යනකොට ගල්කම පැත්තේ මේ පොල් ගහක වැඩිම මනාපෙන් කුරුණෑගලින් පාර්ලිමේන්තුව පව් ආයෙන්න බෑ එන්න චූටි හරි අපේක්ෂාවක් තිබ්බනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඊයේ ඒක මුළුමනින්ම අවසන් කරා ඉවරයි නේද කොහොමද කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ජනාධිපති ධූරය පෙරදුනාට පස්සේ ජනවාරි මාසේ 26 වෙනිදා පටන් ගත්ත පන්සල් යන්න ඡන්ද එනකම්ම පන්සල් ගියා මම හිතුවා පන්සල් ගිහිල්ලා දැහැමි වෙලා ඇති කියලා හැබැයි දැන් හැසිරෙන ආකාරය අනුව පන්සල් ගිහිල්ලා දැහැමි වෙලා නැති බව තමයි පේන්නේ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැති කරා කුඩා කල්ලියකගේ හිරකාරව බවට පත් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිවාදය ගෙනාවා අන්තවාදයකට තල්ලු කරා එහෙම නෙවෙයි අර ඊයේ පෙරේද ස්වර්ණවාහිනිය තිබ්බ නේද අන්තිම සටන කියලා වැඩසටහන මේන් පහයි එහෙම් පහයි අපි නෑ ඉතින් ඒක වෙනම දෙයක් හැබැයි ගෙනාවා පහක් ගෙනාවා කාගෙන්ද මහින්ද මහත්තයාගේ පහ කවුද එක්කෙනෙක් බන්දුල ගුණවර්ධන ඕමාගමින් පැනපු කෙනා ඊළඟ කෙහෙලිය රඹුක්වැල්ල නුවරින් පැනපු කෙනා ඊළඟ දයාසිරි කුරුණෑගලින් පැනපු කෙනා ඊළඟ ගම්මන්පිල හෙළවරුමෙන් පැනපු කෙනා ඊළඟ විමල් ජේවීපීෙන් එළවපු කෙනා දැන් කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩුමතරමේ පහෙන් එකක්වත් තියෙන්න බෑ පහක් ආවත් එකක්වත් නැහැ ශ්‍රී ලංකා අන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තවාදී කල්ලියක හිරකාරයෙක් බවට පත් කරා ඉතින් ලියන දිගට ඊට පස්සේ කියනවා ඒ නිසා ඔබට කිසිසේත්ම අගමැතිකම දෙන්නේ නැත ගන්නත් බැරිය ඇත්තට ඒ ලියුම කියවන වෙලාවේ මහින්ද මහත්තයා ගාව ළඟ ඉඳගෙන මූණ බලන්න තිබ්බන අම්මී කල්පනා කරලා බලන්න ඊට පස්සේ තවත් පොඩි හරි හීන් කේන්ද්‍රයක් ඉතිරි වෙලා තිබ්බන අද හවස 3ට ඒකත් ඉවර කරා මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුරයාපා ඉවත් කරලා දුමින්ද දිසානාවක දැම්මා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කරලා විශ්ව වර්ණපාලව දැම්මා මොකක්ද දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ලේකම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ නායකයාට පත් කිරීමේ බලය තියෙන්නේ මධ්‍යම කාරක සභාවට ඒක ඉවත් කිරීමේ බලය නායකයාට අනුරයාපා ඉවත් කරා පත් කිරීමේ බලය මධ්‍යම කාරක සභාවට
එතෙක් తాවකාලිකව පත් කිරීමේ බලය නායකයට පත් කරලා අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා කිව්වා ඉවත් කරපු අයට පත් කරපු අයට බාධා නොකරන්න ඕනේ කියලා උසාවි නියෝගයකුත් ගත්තා. දැන් ඊළඟ 28 වෙනිදා වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කවුද? දුමින්ද දිසානායක. ඊළඟ 28 වෙනිදා වෙනකන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලකම් කවුද? විශ්වවර්ණපාල. දැන් ජාතික ලේස්තිය മന്ത്രിවරු පත් කරන්නේ කවුද? කවුද ජාතික ලේස්තිය മന്ത്രിවරු පත් කරන්නේ? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්. ඒ කියන්නේ කවුද? විශ්වවර්ණපාල. ඒ කියන්නේ කවුද? මෛත්‍රීපාල මහත්තයා. මහින්ද මහත්තයා දාන් අදිනකොට මෛත්‍රීපාල මහත්තයා චෙස් ඇදලා. ඔකයි වෙලා තියෙන්නේ. මෙහා දාන් අදිනකොට අර අදින්නේ චෙස්. ඒ විතරක් නෙවෙයි. ඇයි සඳුදාට ඡන්ද දැම්මේ? ඇයි සඳුදා මේ කවදාවත් සඳුදා ඡන්දයක් තිබ්බද? නෑ. ඇයි මේ ඡන්ද සඳුදා? සිකුරාදා වැඩේ දෙනවා. සෙනසුරාදා අධිකරණේ නිවාඩුයි. ඉරිදා නිවාඩුයි. සඳුදා ඡන්දේ. කොහොමයින්ද මහත්තයෝ? දැන් මොකද දන්නවද වෙන්නේ? ජාතික ලේස්තිය മന്ത്രിවරු ලැබෙන්නේ කොහොමද? දිස්ත්‍රික්ක වලින් ගන්න ගානට. දැන් මහින්ද මහත්තයා ගිහිල්ලා කතරේ ගැහුවත් ජාතික ලේස්තිය മന്ത്രിවරු එනවා පත් කරන්නේ මෛත්‍රීපාල මහත්තයා. දැන් මහින්ද මහත්තයාට බේරෙන්න තියෙන ඡන්දේ නොදී ඉන්න එක විතරයි. ඒ නිසා දැන් වැඩේ අවසන්. හරිද? අන්තිම වෙලාවේ අර තියෙන අමුතු මැච් තියෙනව නේද? අන්තිම ඕවර් දෙකේ නෙලනව නේද ඇවිල්ලා? ඒ නෙලින්නේ හොඳයි. පැය 72 වැඩේ ඉවරයි. සැකයක් තිබ්බද? චූටි සැකයක්ත් තිබ්බ නේද? එයිද දන්නේ නැහැ කිව්වා. එහෙනම් තව සැකයක් තියෙනවද? අය සැකයක් තියෙනවද? නෑ දැන් අවසන්. එහෙනම් මොකද වෙන්නේ? අන්න වෙනදා අපිට ආණ්ඩුවක් හැදෙන කතාව කියන්න ඡන්ද ප්‍රතිඵල එනකන් ඉන්න ඕනේ. දැන් ඡන්දයට කලින්ම කියන්න පුළුවන් හැදෙන ආණ්ඩුව. ඉස්සර නේද? ඡන්ද ප්‍රතිඵල ආව කොහොම තමයි ආණ්ඩුව හැදෙන්නේ. මොකද්ද දැන් හැදෙන ආණ්ඩුව? මහින්ද මහත්තයාගේ කල්ලියයි පැත්තකින් තියලා හැදෙනවා හවුල් ආණ්ඩුවක්. ආණ්ඩුවේ ප්‍රශ්න ඉවරයි දැන් කොච්චර වෙන්නේ? මහින්ද මහත්තයාගේ කල්ලියයි පැත්තකින් තියලා හැදෙනවා ආණ්ඩුවක්. එහෙනම් දැන් අපේ වගකීම මොකක්ද? අන්නේ ආණ්ඩුවට වැඩි බලයක් නොදී හැදෙන්න ඕනේ. වැඩි බලය දුන්නොත් මොකද වෙන්නේ? මතකද? ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 6න් 5ක් ගත්තා. රටට හොඳ උනේ නෑ. මහින්ද මහත්තයා 3න් 2ක් හදාගත්තා. රටට හොඳ උනේ නෑ. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? අගෝස්තු මාසේ 17 වෙනිදාන් පස්සේ හැදෙන හවුල් ආණ්ඩුව බලය අඩු කරන්න ඕන. ආනේ දෙන්න ඕන නිකන් වැඩිපුර දෙමුද? දෙන්න එපා. ඔය ආණ්ඩු තියන්න ඕන නිකන් හෙල්ලෙන දත වගේ. හෙල්ලෙන දත වගේ ආණ්ඩුවක් තියෙන තරමට ජනතාවට හොඳයි. නැද්ද? දැන් අර පරිවාස කියලා ආණ්ඩුවක් ආවා. හෙල්ලෙන දත වගේ. හොඳ උන් නැද්ද? 17 වෙනි සංශෝධනය ආවා. ගොවිනාය කැපුවා. පෝර 350ට දුන්නා. මහා අනවශ්‍ය වේදන් නතර කරා. ඇමති මණ්ඩලෙ 20ට බැස්සුවා. එයි ආණ්ඩුව හෙල්ලෙන දත වගේ. ආණ්ඩුවක් යාන්තම් තියෙන තරමට ජනතාවට වාසි. ආණ්ඩුවක් හයි වෙන තරමට ජනතාවට වාසි. එහෙනම් දැන් අපේ අභියෝගය වෙන්නේ මේ හැදෙන අහුල් ආණ්ඩුව පොඩි කරන්නේ කොහොමද? එහෙනම් තියෙන එක දෙයයි මොකද්ද? ඒ ආණ්ඩුවට JVP එක යන්නේ නැහැ. එහෙනම් මොකද තියෙන්නේ? JVP එකේ හයිය පාර්ලිමේන්තුවේ වැඩි කරන එක විතරයි. ඔන්න වැඩි. පැහැදිලිද? එහෙනම් අගෝස්තු මාසේ 17 වෙනිදා මොකද කරන්න ඕන? දැන් හැදෙනවා අවුල් ආණ්ඩුවක්. සැකයක් තියාගන්න එපා. හැදෙනවා අවුල් ආණ්ඩුවක්. දැන් කියන්නේ මොකද්ද? ඒ ආණ්ඩුව ජනතාව මර්ධනය කරනකොට, ජනතාවට එරෙහිව අසීමිත බදු බර පටවනකොට, ජනතාවට එරෙහිව නීති සම්පාදනය කරනකොට, ජනතාවගේ අයිතිවාසිකම් උදුර ගන්නකොට, ජනතාවගේ පඩි වැඩි නොකර ඉන්නකොට, ජනතාවගේ ජාතික සමගිය බිඳිනකොට අන්න ඒකට එරෙහිව ප්‍රබල හඬක් දැන් පාර්ලිමේන්තුවේ ඕන. ඒකට තමයි ජනතා විමුක්ති පෙරමුණේ බලය ශක්තිමත් කරන්න ඕන. අපි තමයි නොසන්නේ මේක. දැන් හරි නේද කතාව? දැන් නම් ඇතිත් වගේ.
නැත්නම් ඔයිට වඩා තීරණ තව ඕන. දැන් වැඩේ අවසන්. නිසා දැන් තියෙන එක දෙයයි මොකද්ද? තමුන්නාන්සලා අගෝස්තු මාසේ 17 වෙනිදා. දැන් ආණ්ඩුව ගැන කතාව ඉවරයි ඈ. ඒගොල්ලෝ හදා ගන්න ආණ්ඩුව. හදන්නේ නැද්ද? හදනවා. ඒගොල්ලෝ කොහොමද ආණ්ඩුව හදනවා? දැන් අපේ වැඩේ මොකද්ද? විපක්ෂයක් හදාගන්නේ. ඒ නිසා දැන් මේ අලුත් කඩේ අපේ අම්මලා තාත්තලා සහෝදරවරු අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්දපලට ගිහිල්ලා කතරේ ගහන්න ඕන. විපක්ෂයක් හදාගන්න ශක්තිමත් බලයක් දෙන්න කතරේ ගහන්න ඕන. එතකොට තුන්වෙනි පියවරත් හරි. දැන් මං කිව්ව එකින් එක පළවෙනි පියවර රාජපක්ෂ මහත්තයා පළවා හැරීම සාර්ථකයි. දෙවෙනි පියවර ප්‍රජාතන්ත්‍රවාදී වැඩ ටික කරගන්න එක අර මෛත්‍රී නල්ලා අවුල් ආණ්ඩුවෙන් ඇති වුණා. තුන්වෙනි පියවර ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිමත් බලයක් හදාගන්න. හතරවෙනි පියවර අන්න ඒකට ඊළඟ අපි සතියම ලන්න ඕන. අගෝස්තු මාසේ 17 වෙනිදාගෙන් පස්සේ අපි හදනවා ලංකාවේ පුළුල්තම මහජන පෙරමුණ. අපේ ඉබ්‍රාහිම් මාස්ටර් ඒ මහජන පෙරමුණේ පතාකෙක් වෙන එක වළක්වන්න බෑ මතක තියාගන්න. අමුනාසලා දන්නවද? නේද? අමුනාසලා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඉන්නේ. වෘත්ති සමිති නියෝජිතයෝ, ගොවි නියෝජිතයෝ, දීවර නියෝජිතයෝ වැඩ කරන ජනතාව ඉන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිවේදී, දොස්තර මහතුරු, වෘත්තීයවේදීන් ඉන්නේ. කලාකරුවන්, සාහිත්‍යකරුවන්, නිර්මාණකරුවන් ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් ඉන්න පුළුල්තම මහජන පෙරමුණ අගෝස්තු මාසේ 17 වෙනිදා ගොඩනගනවා. සාහතික වශයෙන්ම 2020 දී ආණ්ඩු බලය අත්පත් කර ගැනීම ඉලක්ක කරගෙන එතන තමයි අපේ ඊළඟ පියවර. හොඳයි නේද? ජනතා විමුක්ති පෙරමුණ නිකන් කනපල්ලම් ගහන්නේ. අපි හරියට සැලසුම හදලා තියෙන්නේ 2020 ඉලක්ක කරගෙන. එයි අගෝස්තු මාසේ 17 වෙනිදා මේක අවසන් වෙන්නේ නැහැ. අපිට අවසන් කරන්න ගොඩක් වැඩ තියෙනවා. එකක් අපේ රටේ ආර්ථිකය හදන්න. අපේ රටේ නීතිය විනය හදන්න. අපේ රටේ ජාතික සමගිය හදන්න. ජනතාව සතුටින් තියන්න. ස්ථාවර රටක් හදන්න. අගෝස්තු මාසේ 17 වෙනිදා ඔය හැදෙන අවුල් ආණ්ඩුවක කරන්න බෑ. ඒකනේ සැකයක් තියාගන්න බෑ. ඒක කරන්න බෑ. අවුල් ආණ්ඩුවක් හැදෙනවා. හැබැයි වැඩේ කරන්න බෑ. එන මොකද කරන්න ඕන? අපේ ආර්ථිකය හදන්න ඕන. දරුවන්ගේ අධ්‍යාපනය සදා වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන. නිවාසය සඳහා වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන. නිවාසයක් ඕනේ නැද්ද තමුන්වහන්සේ? ජීවිතද ගත කරන්න. shift එකට මුදිනවනේ. 12 වෙනකන් එක ටීම් එකක් නේද? 12 වෙනකන් ඒ ටීම් අනිත් ටීම් එක එළිය. 12න් පස්සේ එක ටීම් එකක් ඇතුලේ අනිත් ටීම් එක එළිය. ගෙවල්. අවුරුදු 67ක් මේ රටේ පාලක රට පාලනය කරා. තමුන්වහන්සේලාට ඉන්න නිවහනක් දුන්නේ නැහැ. දරුවන්ට පවුලට එකට සතුටින් හොඳ වාතාශ්‍රය සහිත හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න තැනක් දුන්නේ නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පහසුකම් සහිත පාසලක් දුන්නේ නැහැ. ජීවිතය ගත කර ගැනීම සඳහා නිරෝගී සම්පන්න ජීවිතයක් දුන්නේ නැහැ. ඉස්පිරිතාලට බෙහෙත් ටිකක් දුන්නේ නැහැ. ඡන්ද කාලට යනවා පස්සේ ඇවිල්ලා ඡන්දය අරගෙන යනවා. ආයෙ ඇවිල්ලා බෙදනවා වතු වලට. ඒ නිසා අපි තමුන්වහන්සේලාට කියන්නේ මේ කේදනීය ඉරණමකට පත් කරලා තිබෙන තමුන්වහන්සේලාගේ ජීවිතේ ආදායම් මාර්ගයක් නැතුව, දරුවට අධ්‍යාපනයක් නැතුව, ඉන්න නිවහනක් නැතුව, නිරෝගී සම්පන්න ජීවිතයක් නැතුව, කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් නැතුව කේද වාචකට අත් කරලා තියෙන ජනතාවගේ ජීවිතය ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්නවා. අපි ඔබ සතුටින් තියෙන ජනතාව බවට පත් කරන සහතික වශයෙන් අපි ඔබ ජීවත් කරනවා. මොකද වෙලා තිබෙන්නේ? අපි ජීවි වස්තු, අපිට තියෙන ජීවය. හැබැයි අපි නේද? අපි ජීවීන්, අපි අජීව වස්තු බවට පත් කළද? පණ නැති නිකම් පුටුවකුයි මේසෙකුයි මිනිහෙකුයි අතර වෙනසක් නැති විතරමට අජීවී කරලා තිබෙනවා. ඔබේ අජීවි ජීවිතයට ජනතා විමුක්ති පෙරමුණ ජීවය පිඹිනවා සහතිකයි. ඔබ ජීවත් වෙන, ඔබට හැඟීම් තිබෙන, ඔබට විනෝදය තිබෙන, ඔබට මානසික සුවය තිබෙන, ඔබ මිනිස්සු හැටියට
ජීවත් වෙන රටක් අපි හදනවා. සාහිතික වශයෙන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අපි විසඳනවා. ඒ සඳහා අපි ආණ්ඩුවක් හදාගන්න. ඊට පස්සේ අපේ රට ස්ථාවර කරන්න ඕනේ. රටක් ස්ථාවර වෙන්නේ පාර්ලිමේන්තුව තුනෙන් දෙකකින් නෙවෙයි. පාර්ලිමේන්තුව තුනෙන් දෙක තිබ්බම ස්ථාවර වුණා. ස්ථාවර වෙන්නේ නැහැ. රටක් ස්ථාවර වෙන්න නම් මොකද වෙන්න ඕන? නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන්න ඕන. නීතියක් විනයක් තියෙන රටක් ඕන. මේ ළඟදී මම අපේ රටේ ප්‍රධානතම ව්‍යාපාරික කණ්ඩායමක් හම්බුණා. ඒගොල්ලෝ මොකද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ දරුවන්ට ආණ්ඩුවේ ඉස්කෝලේ උගන්වලා නැහැ කිව්වා. ඒගොල්ලෝගේ දරුවන් ආණ්ඩුවේ බස් එකේ යවලා නැහැ කිව්වා. ඒගොල්ලන්ගේ දරුවන් ආණ්ඩුවේ ස්පිරිතාලේ බෙහෙත් තරන්නේ නැහැ කිව්වා. ඒගොල්ලන්ගේ දරුවන් ආණ්ඩුවේ රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි කාටත් උන්න කිව්වා නීතියක් විනයක් තියෙන රටක් ඕනේ. මොකද අපේ රටේ නීතියට වෙලා තිබෙන්නේ? මොකද අපේ රටේ විනයට වෙලා තිබෙන්නේ? අවුරුද්දකට ට්‍රැෆික් නඩු විතරක් උසාවියට යන ලක්ෂ 3මාර. ඒ අහුවෙන ටික. ඒ නඩු දාන ටික. එතනම දඩකොල දෙන ඒවා. ක්‍රම දෙකකට දෙනවා එක පස්සේ කියන්න. මං කියද ඒව නැතුව කල්පනා කරලා බලන්න. ඒ ඔක්කොම ගත්තාම මාර්ග නීති කොච්චර කඩනවද? ලක්ෂ 3මාරක් නඩුවට නෝන. දඩකොල කොච්චර දිලද්ද? අහුවෙන්නේ නැතුව කොච්චර ඇද්ද? මොකද්ද ඉතින් මේ රට? දවසකට 8 දෙනෙක් මිය යනවා මාර්ග අනතුරු හේතු කොටගෙන. අවුරුද්දකට 8500ක් සදාකාලික සහභාගීත්ව වෙනවා මාර්ග අනතුරු හේතු කොටගෙන. කෝ රටේ විනය, කෝ රටේ නීති. නෑ මේ පාලක අපේ රටේ විනයක් ඇදුවේ නෑ, නීතියක් ඇදුවේ නෑ. කොහොමද හදන්නේ? මේගොල්ලන්ට අපේ රටේ නීතියක් හදන්න බෑ, විනයක් හදන්න බෑ. එයි ඒගොල්ලෝ තමයි අපරාධකාරී. කුඩු ගේන්නේ ඒගොල්ලෝ. කොහොමද රටේ නීතිය හදන්නේ? ස්ත්‍රී දූෂණය කරන්නේ ඒගොල්ලෝ. කොහොමද රටේ නීතියක් හදන්නේ? ගණිකා මඩම් පවත්වාගෙන ඉන්නේ ඒගොල්ලෝ. කොහොමද රටේ නීතියක් හදන්නේ? මහජනක දේපල හොරා ගන්න ඒගොල්ලෝ. කොහොමද රටේ නීතියක් හදන්නේ? ඒගොල්ලන් රටේ නීතියක් හදන්න බෑ. අපි සහතික වශයෙන් කියනවා මේ රට නීතියක් විනයක් තියෙන රටක් බවට අපි පත් කරනවා. පත් කළ යුතුයි මේ රට. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ, ඒ කරන්නේ. පාතාලෙ මෙහෙවන්නේ කවුද? පාතාලට රැකවරණ දෙන්නේ කවුද? දේශපාලකයෝ. ගෝනවල සුනිල් හිටිය කාගාවද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව. ගෝනවල සුනිල් බියගම රනිල් ගාව. ඒ කාලේ බියගම මන්ත්‍රී. මතකද? සොත්ති උපාලීට කාගාව. කාගාව සොත්ති උපාලීට. ගම්මුදාවේ තනපිටිල කොන්ත්‍රාතක කරේ සොත්ති උපාලි. ආර් ප්‍රේමදාස මහත්තයාගේ ගෝලයා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය. සොත්ති උපාලි. බැද්දගාන සංජීව හිටිය කාගාව. කාගාවද බැද්දගාන සංජීව හිටිය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ජනාධිපති ආරක්ෂකයෙක්. ජනාධිපති ආරක්ෂකයෙක්ගේ බැද්දගාන සංජීව. හොඳද? මොකද්ද වෙලා? පල්ලික්කුඩාවේ ඔක්කුවට අන්න වීඩියෝ ක්ලිප් එකක් තියෙන බලන්න රූප මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. පොලිස් නිලධාරීන් 6 දෙනෙක් ආරක්ෂාව දෙනවා පල්ලික්කුඩාවේ ඔක්කුවට. අල්ලන්න ඕන ඔක්කුව පොලිසිය ආරක්ෂාව දෙනවා. එයි ඔක්කුව හිටියේ නාමල් ගා. දැන් ආමිස් සම්පත් ඉන්නේ කාගාව? කාගාවද ඉන්නේ? කාගාවද ඉන්නේ? රවි කරුණානායක ගා. ඕම් පොලිසිය මහත්තයා ඔත්තුව. මේක නේ ඇත්ත කතාව. ඉතින් මේකට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පාතාලයට ආරක්ෂාව දෙන්න ඕන. පාතාලය ආරක්ෂා කරන්න ඕන. කොහොමද රටේ නීතියක් හදන්නේ? ඒ නිසා මේගොල්ලන්ට රටේ නීතියක් හදන්න බෑ. රටේ විනයක් හදන්න බෑ. අපි සහතික වශයෙන් කියන මේ රටේ නීතිය විනය හදනවා. ඇයි? අපිට බේරගන්න අපරාධකාරයෝ නැහැ. අපිට හංග ගන්න පාතාල මිනිස්සු නැහැ. අපිට බේරගන්න කුඩුකාරයෝ නැහැ. අපිට බේරගන්න එතනවල මුදලාල්ල නැහැ. අපිට බේරගන්න ස්ත්‍රී දූෂකයෝ නැහැ. පොලිසිය මහත්තයා ඔබට ඔබේ අතේ තියෙන පටියට කරේ තියෙන තරුවට ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකට ගෞරවය රැකෙන පරිදි සාමය නීතිය ඉටු කිරීම සඳහා අවස්ථාව අපි දෙනවා. අපි දැන් පාර්ලිමේන්තුව අවුරුදු 15 කොහෙන් හරි පොලිසියෙන් අහලා කියන්නේ කවුරු හරි බේරගන්න කියලා අපි කෝල් එකක්වත් දීලා තියෙනවද කියලා. ඒක කතා කරන්නේ නැහැ. එයි අපේ රටේ නීතියක් විනයක් ඕනේ නැද්ද? නීතියක් විනයක් හදන්න තියෙන පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය. මේ දෙක පිටවට නෝන. කොහෙන්ද රට නීතියක් විනයක් ඇදෙන්නේ? අපි පොලිසිය මහතුරු ඉන්නවා. අපිත් එක්ක එකට ඉගෙන ගත්ත පොලිසිය මහතුරු ඉන්නවා.
කටුකුරුඳු පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගිහිල්ලා දණ්ඩ නීති සංග්‍රහය පාඩම් කරලා අපරාධ නීති සංග්‍රහය පාඩම් කරලා බයිනෙට්ටුව කරේ තියාගෙන කිලෝමීටර් 4ක් විතර දුවලා ඉලක්කයට වෙඩි තියාගෙන ඉගෙනගෙන එනවා ගමේ පොලිසියට නීති ඉටු කරන්න. කොහෙද නීති ඉටු කරන්නේ? නේද? മന്ത്രി එනකොට ඕයිසි මහත්තයා නැගිටිනවා. ඕයිසි මහත්තයාගේ පුටුවේ වාඩි වෙනවා മന്ത്രി. ඕයිසි මහත්තයා වාඩි වෙනවා පැමිණිලි පුටුවේ. ඕයිසි මහත්තයා පැමිණිලි කරන മന്ത്രി ලියා ගන්නවා. ඕම් පොලිසිය. එහෙම නොකරොත් යවන යාපනයේ මේ පොලිසිය ඉන්නේ ඉඳ තමයි සතියකට සැරයක්වත් ගෙදර ගිහිල්ලා නෝනට උම්ම එකක් දීලා ඉන්නේ. ඵලයන්කෝ යාපනයේ. ඊට පස්සේ ඔය දරාගෙන ඉන්න සිද්ධ වෙලා තිබුණා. කුඩුකාරයන්ට සලුට් ගහන්න උනා. පාතාලයට ආරක්ෂාව දෙන්න උනා. නෝනගේ බඩු පටවන්න උනා. මේක සිද්ධ කරලා තිබෙනවා. ඒ නිසා මේ පොලිසියට අපි පොන්දක් දෙනවා මතක තබා ගන්න. නීතිය, සාමය, විනය ආරක්ෂා කරන්න. එම් පොලිසිය කොහොමද අපි පොලිසිය මහත්වරි දක්ෂයි. ලංකාවේ සිද්ධ වෙලා තියෙන ඕනෑම නමගිය අපරාධයක් අපේ රටේ පොලිසිය මහත්වරු හොයාගෙන තියෙනවා. මම මේ ළඟදී පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ යන්න බෑ උඩට. මම නැගලා ඉන්නකොට දුවගෙන ඇවිල්ලා නැංග SP අපි දෙන්න විතරයිද ලිෆ්ට් එක ඇතුලේ. SP මගෙන් එවුවා. අනුර ඔයා කතාවක් දන්නවා. මම බල මොනවා කියන්න හදනවද දන්නේ. මම කෝකටත් නෑ කිව්වා. නෑ කරුණු අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියෙනවා. ඕනෑම අපරාධයක් හොයා ගන්නවා. හැබැයි හොයා ගන්න බැරි අපරාධ තියෙනවා නම් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ආණ්ඩුව කිව්වා. ඔච්චරයි. මේක තමයි තියරිය. අපිට මතකයි ඕකන්දර මහා මිනිස් ඝාතනය සිද්ධ වුණා. සතියක් යන කලින් හොයාගත්තා. බියගම මහා මිනිස් ඝාතනයක් වුණා. සතියක් යන කලින් හොයාගත්තා. දංගල් හෝටලේ මහා ස්ත්‍රී දූෂණයක් වුණා. සතියක් යන කලින් හොයාගත්තා. මම මේ ළඟදී ටීවී එකේ පෙන්වන ගම්පා බැංකුවකට කොල්ල කට්ටියක් පැනලා හෙල්මට් දාගෙන කළුවේව දාගෙන සල්ලි ටික අරන් ගියා. මං නම් හිතුවා කොල්ලෝ අල්ලන්න නම් බැරි වෙයි කියලා. දවස් 3යි සුකුස් ගා. පොලිසිය අල්ලනවා. හැබැයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු කෙනා අල්ලගන්න බැරි වුණා. පොතල ජයන්ත පැහැරගෙන ගිහපු කෙනා අල්ලගන්න බැරි වුණා. රෝහණ කුමාර ඝාතනය කරපු කෙනා අල්ලගන්න බැරි වුණා. කිඩ්නාප් ගහපු කෙනා අල්ලගන්න බැරි වුණා. සිරතට ඉරුදින කාර්යාලයට බෝම්බ ගහපු අය හොයාගන්න බැරි වුණා. මොකක්ද SP ගේ තියරිය යන්නේ? ඒ ඔක්කොම කරලා තියෙන ආණ්ඩුව. ඕකදී අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියෙනවා. ඕගොල්ලෝ බැරි වෙලාවත් වාහන ඉන්ෂුරන්ස් එකක් ගන්න. වාහනේ කොහේ හරි හැප්පිලා හදිසියෙ කියා ගන්න බැරුණා ඉන්ෂුරන්ස් එකක් ගන්න පොලිසියට යනවා බොරු පැමිණිල්ලක් දාන්න. හැප්පුණු විදිය වෙනම කියන්න යනවා. කියනකොට පොලිසිය මහත්තයා කියනවා ඔහොම ලියලා හරියන්නේ නැහැ බා මෙහෙම ලියපන්. පොලිසිය මහත්තයා ලියනකොටම දාලා මේක බොරු පැමිණිල්ලක් කියන්නේ. අපි දන්නවා. හරිද? හැබැයි මොකද වෙලා තියෙන්නේ? අපරාධ වැඩි වුණා. කුඩු වැඩි වුණා. එතනෝල් වැඩි වුණා. මාර්ගානතුරු වැඩි වුණා. ඇයි මේකේ පොලිස් දෙපාර්තමේන්තුව බිඳ වැටුණා. ඒ නිසා අපේ පොලිස් දෙපාර්තමේන්තුව අපි ස්ථාපිත කරනවා යලි පොලිසිය මහතුරුන්ට පහසුකම් සහිතව. ගොඩක් පහසුකම් නැතුව මේ ළඟදී ඊළඟ කෝන් මහත්තයා තමයි සපත්තු දෙක දුන්නේ. ඉනේ පටිය දුන්නේ. නැත්තම් ඉනේ පටිය හප්පඩ පටියක් තිබ්බේ. සපත්තු දෙක තිබ්බේ හිල් වෙලා. නේද? මඩේ දුවනකොට නේ හොරා මඩේ දුව පොලිසිය මහත්තයා ස්ටොප්. මේ මඩ යනවනේ. නේද? අපි දන්නවා. ඔය පොලිසියට දුන්නේ මාසෙකට දුන්නේ කිලෝමීටර් 200ක් දුවන්න තෙල්. පොලිසිය වටේ වට දෙකක් තියෙනකොට තෙල් ටික ඉවරයි. හොරෙක් අපේ ගෙදරට හොරා පැනලා අපි පොලිසියට ගිහලා කිව්වොත් පොලිසිය මහත්තයා ගෙට හොරෙක් පැනන කියලා පොලිසිය මහත්තයා අපිට කියනවා ත්‍රිවිල් එකක්වත් අරන් එන්න බැරිද? අපි කිය හොරු පැනලා. හොරේ පිටට මරේ. නැද්ද? ඉතින් මෙහෙම තිබ්බේ. හරිද? ඔය ගොඩක් රෑ වෙලා බලන්න රෑ ඔය ගොඩක් ඈත ගම්වල රෑ 11ට 12ට කරුවලේ ඉඳන් කවුරු හරි අතක් දානවා පොලිසිය මහත්තයා. ඩියුටි ඉවර වෙලා ගෙදර යන්න විදියක් නෑ. මේව දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ට්‍රැෆික් වෙලාව බලන්න. නේද? පොලිසියේ ඒ දඟලන දැඟලිල්ල වාහන ටික හසුරුව ගන්න. මහා අවුවේ දුම පිරිලා නේද? තද රළු ඇඳුමක් ඇඳගෙන දාඩිය ගලන කටට වෙලාවට කටේ නලාව තියෙනවා. නැත්තම් මොනවා කියවිද දන්නේ. කවුරු හරි හිතලා කටට නලාවක් දීලා තියෙනවා. නැත්තම් මේ වාහන හරවන හැරවිල්ලට පන්නන පැනිල්ලට කියන දෙයක් අහන්න නැතිකමට මොනවා පිට වෙයි. ඒ නිසා තමයි කල්පනා කරලා කවුරු හරි පාරේ ඉන්න පොලිසිය මහත්තයාට කටට නලාවක් දුන්නේ. නැත්තම් වෙන ඒවා කියවෙන්නේ උතේ. ඉතින් කෝ නේද? ඉතින් හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. සමහර වෙලාවට අපි දැකලා තියෙන පොලිසියට එනවා
ට්‍රැෆික් රාජකාරී වල පැය 3-4 පාරේ ඉඳලා ඇවිල්ලා කෝඩ් බෑ පළවෙනි බොත්තම් හතර ඇරලා හම්මෝ කියලා වාඩි වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳ පොලිස් දෙපාර්තමේන්තුවක් හදන්න ඕන නීතියක් විනයක් හදන්න. ඒ නිසා අපි පොලිසිය බඳවා ගැනීම උසස් වීම මාරු කිරීම කිසිදු දේශපාලනකින් තොරව දක්ෂතාවයට හැකියාවට නිපුණතාවයට අත්දැකීම් වලට ජේෂ්ඨත්වයට ලබා දෙනවා සහතික කරනවා. අධිකරණ පද්ධතියත් එහෙමයි. දැන් සමහර අය මම අධිකරණ ගැන කිව්වම මට කිට්ටු වෙලා කියන සහෝදරයා නඩු වැටෙයිද දන්නේ නැහැ කියලා. නෑ. අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අධිකරණයේ වගකීම. නමුත් අද අධිකරණ පද්ධතිය අපි දන්න විනිසුරුව පත් කරපු විදිහ අපි දන්න නඩු ලියවෙන විදිහ නඩු වහන විදිහ මෙම අධිකරණ පද්ධතියක් වුණා. අධිකරණ පද්ධතිය හරිනම් තමුන්වහන්සේලා බන්ධනාගාර හිරගෙදර ගාව ගිහලා බලන් ඉන්නවා. මෙතන බන්ධනාගාර ගාව වැඩිකට හිරකරුවන් බලන් දෙන වෙලාව කවුරුවත් එනවද පත කාර්වල හිරකරුවෙක් බලන්න නෑ. මේ කුඩු ගහපු කොල්ල හිරි කුඩු ගෙනාපු එක එළි ගණිකා මට මේ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණිය ඇතුළේ ගණිකා මට මේ අයිතිකාරය එළි ඒක කොහොමද වෙන්නේ? ඒ තරුණිය රස්සාවට ගියේ ජීවත් වෙන්න විදියක් නැතුව. හැබැයි මුදලාලි කරේ බිස්නස් එක. හිරේට යන්න නම් මුදලාලි. හැබැයි හිරේ කවුද? ඒ තරුණිය. හිරේට යන්න නම් කුඩු ගෙනාපු මුදලාලි. හැබැයි හිරේ කවුද? කුඩු ගහපු කොල්ල. ඒ නිසා මේ නීතිය සාධාරණ නැහැ. ඒ නිසා අපි සාධාරණ යුක්තිගරුක නීතියක් හදනවා. ඒතර විනයක් තියෙනවා, නීතියක් තියෙනවා. ඊට පස්සේ අපි හොඳ විදේශ ප්‍රතිපත්තියක් හදනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ඊට පස්සේ අපි මේ රටේ ජාතික සමගිය හදනවා. හදන්න ඕනේ මේ ජාතික සමගිය. අවුරුදු 67ක් තිස්සේ මේ පාලකයන්ට හදන්න පුළුවන් වුණා ජාතික සමගිය. බැරි වුණා. එකිනෙකා එන කොටා ගන්න හැදුවා අපි. එකිනෙකා කුලල්කා ගන්න හැදුවා අපි. අපි අතර සැකේ වැඩි කරා, ක්‍රෝධය වැඩි කරා, වෛරය වැඩි කරා, ගැටුම වැඩි කරා. මොකක් වෙනුවෙන්ද? මේ පාලකයෝ බලය වෙනුවෙන් ජාතිවාදී වැපුරුවේ නැත්නම් පෞගේ කාලේ රාජපක්ෂ මහත්තයලා ජාතිවාදී වැපුරුවේ. සිංහල මිනිහට ඇවිල්ලා කිව්වා මොකද්ද? උඹලගේ හතුරා මුස්තාපා. සුමන වීරට ඇවිල්ලා කියලා මුස්තාපට ගහපන් කියලා. ඒතර මුස්තාපට කියනවා සිංහල අය ගාන උඹලත් නැගිටපල්ලා කියලා. කිව්වේ නැද්ද? ගැටුම හැදුවේ නැද්ද? දැන් මේ පාලකය හැමදාම බලය ගන්න ජාතිවාදී වැපුරුවා. බලය ආරක්ෂා කරගන්න ජාතිවාදී වැපුරුවා. අපි ඉතිහාසයක් දැක්කා. කවුරුත් දැනගෙන හිටියා මේ ජාතිවාදී වපුරුවකට මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. දැනගෙන හිටියා. තමුන්වහන්සේලා මුණු කරලා කතා කරා මේ වැඩේ කරන්න නම් අහවලු තමයි. කවුරුත් කිව්වද? කිව්වද කවුද? ඇයි කියන්න බයයි. හැබැයි තමුන්වහන්සේලා හදවතේ තමුන්වහන්සේලා ගේ ඇතුලේ මුණු ගගා ඉන්නකොට මේ ජාතිවාදී ප්‍රවණතාවෙන් අවුස්සන්නේ කවුද කියලා ජනතා විමුක්ති පෙරමුණ අපි ඔබගේ හදවතේ තිබුණු කතාව ඔබගේ මුණු ගගා තිබුණු කතාව මේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ කියලා රටටම ඇහෙන්න කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ. එහෙම නෙවෙයි. අපි යොමු කරා. එයි අපි මේ රටේ ජාතිවාදී ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරය. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා කවර වර්ගයේ ජාතිවාදයකටවත් අපේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අපේ රට ඉස්සරහට යන්න පුළුවන් කොහොමද? සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා අතර ජාතික සමගිය ගොඩනැගීමෙන් විතරයි. ජාතික සමගිය ගොඩනගන්න නැතුව අඟලක්වත් අපිට ඉස්සරහට යන්න බෑ. ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද? අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසෙන් ගණනාවක් ජීවත් වෙනවා. ආවේ කොහෙන්ද? මලබාරයෙන් වෙන්න පුළුවන්. කොරමැණ්ඩල් වලින් වෙන්න පුළුවන්. උතුරු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. දකුණු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. ආවාහ විවාහ වලින් වෙන්න පුළුවන්. වෙළඳ වගේ වෙන්න පුළුවන්. යුද්ධ විදියට වෙන්න, යුද සෙබළුන් හැටියට වෙන්න පුළුවන්. ආක්‍රමණකයන් හැටියට වෙන්න පුළුවන්. වතු කරේ වැඩ කරන්න අවිල්ල වෙන්න පුළුවන්. වෙළඳුන් හැටියට වෙන්න පුළුවන්. කොහොම ආවත් ඒ ඉතිහාසය අද අපේ රටේ ඉපදෙනවා. අපේ රටේ ආර්ථිකයට අහුල් වෙනවා. අපේ රටේ මියදෙනවා. අපේ රටේ පොළොවට පෝර වෙනවා. එහෙනම් අපේ රටේ ඉපදෙන, අපේ රටේ ආර්ථිකයට අහුල් වෙන, අපේ රටේ පොළොවට පෝර වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසෙන් ගණනාවක් ජීවත් වෙනවා. එහෙමනම් මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ. මේ රට ගොඩනැගී හැකි වන්නේ මේ ජන කොට්ටාසයන් අතර සමගිය ගොඩනැගීමේ විතරයි. සමගිය ගොඩනගන්නේ කොහොමද? මේ සියලු ජන කොට්ටාසයන්ගේ සම අයිතිය පිළිගැනීමෙන් විතරයි. අපි කියනවා සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාගේම සම අයිතිය පිළිගන්න එක දේශපාලන ව්‍යාපාරයක් තිබෙන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ රට ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. සිංහල සහ දෙමළ කියලා.
මේ භාෂාවන් දෙකෙන් අධ්‍යාපන හැදෑරීමේ අයිතිය, මේ භාෂාවන් දෙකෙන් රජයත් එක්ක කටයුතු කිරීමේ අයිතිය අපි තහවුරු කරන්න ඕනේ නැත්නම් මැදකොළඹ ඔබ දෙමළ භාෂාවෙන් ලියුමක් කරුවොත් කච්චේරියට දෙමළ භාෂාවෙන් උත්තරයක් එනවද? මට කියන එනවද? නෑ. මඩකලපේ සිංහල කෙනෙක් සිංහල භාෂාවෙන් උත්තරයක් කරුවොත් කච්චේරියට සිංහල භාෂාවෙන් උත්තරයක් එන්නේ නෑ. භාෂාවන් දෙකක් රටේ තිබෙනවා. හැබැයි භාෂාවෙන් දෙකකින් ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්න අයිතියක් නෑ. ඒක සාධාරණ නෑ. පොලිසියට ගිහිල්ලා දෙමළ භාෂාවෙන් මේ පළාත් වල පැමිණිල්ලක් දාන්න පුළුවන්. දෙමළ භාෂාවෙන් අපි පැමිණිල්ලක් දාපුවා. පොලිසිය මහත්තයා ලියා ගන්නවා පැමිණිල්ල. අපි අන්තිමට අස්සම් කරනවා කියවා බලා තේරුම් ගතිමි මීට මුස්තාපගේ. කියවන්න දන්නෙත් නෑ බලන්න දන්නෙත් නෑ තේරෙන්නේ නෑ. සාධාරණ. එනිසා රාජ්‍යත් එක්ක භාෂාවෙන් කටයුතු කිරීම අයිතිය තියෙනවා. මඩකලපේ සිංහල කෙනෙක් එහෙම ගිහිල්ලා කරොත් එයාට සිංහල භාෂාවෙන් පැමිණිල්ලක් දාගන්න බැරුව තිබෙනවා. ඒ නිසා මේ භාෂාව දෙක රාජ්‍යත් එක්ක කටයුතු කරන්න, අධ්‍යාපන හදවන්න, පොලිසියත් එක්ක කටයුතු කරන්න, දිසාපති කාර්යාලයත් එක්ක කටයුතු කරන්න, ඉඩම් කච්චරියත් එක්ක කටයුතු කරන්න මේ භාෂාවන් දෙකේ සමාහිතිය පිළි අරගෙන භාෂාවන් දෙකෙන්ම Taman කැමති භාෂාවෙන් රාජ්‍යත් එක්ක කටයුතු කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න ඕන. සාහිත්‍ය වශයෙන් ජනතා විමුක්තිය අපි කරනවා. අවුරුදු 67ක් ගියා. මේ පාලකයන්ට ඒක කරන්න පුළුවන් වුණා. කච්චේරියට දෙමළෙන් ලියුමක් කරපුවම දෙමළෙන් උත්තරයක් එනතර රට හදන්න බැරුණා. ඊට වඩා මොනවද කරන්න පුළුවන් මේ පාලකයන්. ඒක කරගන්න බැරි පාලකයන්. අපි භාෂාවේ අයිතිය පිළිගන්නවා. භාෂාවේ අයිතිය විතරක් නෙමෙයි අපි ආගමේ අයිතිය පිළිගන්නවා. අපේ රටේ බුද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, කතෝලික ධර්මයේ කියලා ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. මේ ප්‍රධාන ආගම් හතර විශ්වාස කරන අදහන ජනතාවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කරුණාව සහ මෛත්‍රිය. ජේසුස් වහන්සේ දේශනා කරා අසල්වැසියාට ප්‍රේම කරන්න. අල්ලා දෙවියන්ගේ පණිවිඩයක් ඇටියට නබි නායකතුමාගේ කියන ලද දේ අනුව කුරානයේ ග්‍රන්ථ අවුරුදක කෙනෙක් ඉපදුන දවසේ සිට මිය යන තෙක් කරන්නේ මොකක්ද කියලා ඒක ලිව්වා. ජීවත් වෙන්නේ කොහොමද කියලා ලිව්වා. වගන්ති 6661 කුරානයේ කිව්වා ඉපදුනහම රස්සාවක් කරන්නේ කොහොමද, ව්‍යාපාරයක් කරන්නේ කොහොමද, ගමනක් කරන්නේ කොහොමද, කෑම බීම කරන්නේ කොහොමද, විවාහ වෙන්නේ කොහොමද සියල්ල ලියලා තියෙනවා. ජනතාවගේ හික්මීමක් ඇතුවා. හින්දු දෙවියන් වහන්සේලා දේශනා කරා දෙවියන් යනු ආදරය කියලා. එනිසා මේ ආගම් හතරම සමාජයක් හික්මවන, සමාජයක් ශිෂ්ට සම්පන්න කරන. අපිට කියන්න පුළුවන් ද එක ආගමක් අත්තරලා අනිත් ආගම වෙනඳ ගනින් කියලා. එකකට වඩා තව එකක් උසස් කියලා. එකකට වඩා තව එකක් පහත් කියලා. කිසිසේත්ම බෑ. ආගම කියන්නේ ඔබගේ විශ්වාසී. ආගම කියන්නේ ඔබගේ ඇදහිල්ල. ආගම කියන්නේ ඔබගේ ජීවිතේ නා. ඔබගේ ජීවිතේ නා. හැම කෙනාටම ආගම ඇදහිීමේ සමායිතිය තාවුරු කරන පිළිගන්න එක දේශපාලන ව්‍යාපාරයක් තිබෙන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණ. අපරට විවිධ සංස්කෘතින් තිබෙනවා. මුස්ලිම් ජනතාවට තමන්ගේ මුල් සංස්කෘතිය සම්ප්‍රදායන්, සිංහල ජනතාවට තමන්ගේ මුල් සංස්කෘතිය සම්ප්‍රදායන්, දෙමළ ජනතාවට තමන්ගේ මුල් සංස්කෘතිය සම්ප්‍රදායන් තිබෙනවා. අපිට කියන්න පුළුවන් දෙක සංස්කෘතියක් අත්තරපන් එක සංස්කෘතියක් ගලවපන් කියලා. මුස්ලිම් තරුණියගේ පරදාව, හින්දු තරුණියගේ මොට්ටක් කිලිය, සිංහල තරුණියගේ ළමාසාරය. අපිට කියන්න පුළුවන් ඔබ මොට්ටක් කිලිය ගලවපන්, ඔබ පරදාව ගලවපන් කියලා. අපි කාටවත් කියන්න අයිතියක් නැහැ. පරදාව ගලවපන් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා තමයි 1989 පාසල් නිල ඇඳුම නොමිලේ දෙන්න තීරණය කළේ. 89 ඉඳන් 2005 දක්වා පාසල් නිල ඇඳුම නොමිලේ දෙනකොට මුස්ලිම් දරුවියන්ගේ, මුස්ලිම් පාසල් දරුවන්ගේ පාසල් නිල ඇඳුමට අවශ්‍ය වෙන පරදාවට අවශ්‍ය වෙන රෙදි කැල්ල දුන්නා. 2005 වෙනකන් ඒ රෙදි කැල්ල හම්බුනේ. 89 ඉඳන් 2005 වෙනකන් අෆ්සොක් මහත්තයා හිටියා, හකීම් මහත්තයා හිටියා, අස්වර් හිටියා. කවුද නොහිටියේ? පෞසි මහත්තයා හිටියා, නවුසර් පෞසිත් මගින් හිටියා. මේ මතක තියාගන්න. 2005 ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික ඇමති විජිත හේරස් සහෝදරයා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දාලා මුස්ලිම් දරුවන්ගේ නිල ඇඳුමට, පාසල් නිල ඇඳුමට අවශ්‍ය වෙන පරදාවට අවශ්‍ය වෙන රෙදි කඩක් ආණ්ඩුව විසින් නොමිලේ ලබා දී යුතුයි කියලා යෝජනාව සම්මත කරලා අද ලබා දෙන්නේ කානුව. ඒ කියන්නේ මොකක්ද? අපි මේ රටේ සියලු දෙනාගේ සංස්කෘතිය පිළිගන්නවා.
සම්ප්‍රදායන් පිළිගන්නවා. දෙමළ ජනතාවගේ තයි පොංගල් උත්සවය, සිංහල ජනතාවගේ අවුරුදු වෙසක් උත්සවය, කතෝලික ජනතාවගේ නත්තල් ජනවාරි 1 වෙනිදා උත්සවය, තමුන්නාන්සේලාගේ රාමසාන් කාලය රාමසාන් උත්සවය. එහෙම නෙවෙයි රටක් ලස්සන වෙන්නේ. එහෙම නෙවෙයි රටක් පිළිබඳ ආදරයක් ලිංගතුකමක් තිබෙනවා. විවිධ සංස්කෘතීන් තිබෙනවා. විවිධ සම්ප්‍රදායන් තිබෙනවා. විවිධ උත්සව තිබෙනවා. රටක් ආලෝකමත් වෙනවා. අපි සාහතික වශයෙන් කියනවා හැම ජන කොට්ටාසිකම සංස්කෘතිය සම්ප්‍රදායන් ආරක්ෂා කරන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අපි රට ජාතික සමිතිය හදනවා. භාෂාවේ අයිතිය, ආගමේ අයිතිය, සංස්කෘතියේ අයිතිය, සම්ප්‍රදායන්ගේ අයිතිය මේ සියල්ල ආරක්ෂා කරනවා. හැබැයි ඈත් වෙන්න නෙවෙයි. අපි වෙනම භාෂාවක් වෙනම සංස්කෘතියක් වෙනම ඇදහිල්ල අපි වෙනම භාෂාවක් වෙනම ඇදහිල්ලක් වෙනම සංස්කෘතියක් අපි වෙනම ඈත් වෙන්න නෙවෙයි. මේ සියල්ල පිළිගන්නේ එකට වෙන්න. එකතු වෙන්න. අපි අපේක්ෂා කරන પરම්පරාවක් තියෙනවා. සිංහල දරුවත්, දෙමළ දරුවත්, මුස්ලිම් දරුවත් එක පාසලේ ඉගෙන ගන්නවා. හින්දු ආගම, කතෝලික ආගම, බෞද්ධ ධර්මයක්, ඉස්ලාම් ධර්මයක් ඒ පාසලේ උගන්වනවා. ඒ පාසලේ දරුවෝ සිංහල දරුවා, දෙමළ දරුවා, මුස්ලිම් දරුවා එක ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කරනවා. සිංහල දරුවෝ, දෙමළ දරුවෝ, මුස්ලිම් දරුවෝ පැවිලියන් එකේ ඉඳගෙන එක ටීම් එකට සපෝට් කරනවා. ඕන්න දෙහිම රටක්. අපි සංස්කෘතික අයිතීන් පිළිගන්නේ වෙන් වෙන්න නෙවෙයි, එකතු වෙන්න. සහතික වශයෙන් මේ ජන කොට්ටාසයන් අතර ඇති වී තිබෙන ගැටුම, සැකය, අවිශ්වාසය තුරන් කොට සමගියෙන් ඉන්න දරු පරම්පරාව, සමගියෙන් ඉන්න මිනිස් ප්‍රජාව අපි මේ රටේ ස්ථාපිත කරනවා. මේ කරන්න වෙන පුළුවන් කාටද? මේ කරන්න පුළුවන් රනිල් මහත්තයාට. පෞද්ගලික කාලේ කලබගෑනියක් ආපු වෙලාවේ රනිල් මහත්තයා මොකද හිතුවේ තැන? රනිල් මහත්තයා ඒ ගැටුමට යටින් ආශිර්වාද කළා. ඒ ගැටුම ඇති වෙන්න රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මුස්ලිම් ඡන්ද ගැලවෙනවා. මුස්ලිම් ජනතාව ඈත් වෙනවා. රනිල් මහත්තයා කල්පනා කරා ගෝණියට දාගන්න පුළුවන් ඔක්කොම කියලා. මට කියන්නේ සිදුවීම් කාලේ රනිල් මහත්තයා පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත හෝ තමුන්නාසලා ගමකට අවිල්ලා හෝ තමුන්නාසලා ගෙදරකට අවිල්ලා හෝ කියපු එක ප්‍රකාශයක් පෙන්නන්න. මට එකක් පෙන්නන්න. අලියට කතරේ ගහන්න කවුරු හරි තමුන්නාසලා ගෙදරට ආවොත් ඊට කලින් අහන්න මේ සිදුවීම් කාලේ අලුත්ගම සිද්ධිය කාලේදී බේරුවල සිද්ධිය කාලේදී මහා ගැටුමක් ඇති වෙන ගියපු කාලේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් පෙන්වන්න කියලා. රටේ කරපු ප්‍රකාශයක් පෙන්වන්න කියලා. ඒ අනතුරු ලක් වෙච්ච තැනක ගියපු තැනක් පෙන්වන්න කියලා. අනතුරු තැනක ගෙදරකට ආපු තැනක් පෙන්වන්න කියලා. මුකුත් නැහැ. රනිල් මහත්තයා යටි සිතින් මේක ආශිර්වාද කරා. එයි එතුමා කල්පනා කරා මේ ගැටුම ඇති වෙන ප්‍රමාණයට මුස්ලිම් ජනතාව ඈත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඒකට ගෝණිය අල්ලගෙන ඉඳලා ඡන්ද ටික දාගන්න. ඕන් වැඩි. ඒකට කට ඇරියනවා. එතකොට එයා හිතුවා මුස්ලිම් ඡන්ද ඔක්කොම gediya පිටින් එනවා. අඩු වෙන්නේ සිංහල ඡන්ද. කට ඇරියොත් සිංහල ඡන්ද කැඩෙනවා. ඒ නිසා ඒකට කට ඇරියේ නෑ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ගැන බලාගෙන විතර දේශපාලන කරන ව්‍යාපාරයක් නෙවෙයි. අපිට ප්‍රතිපත්තියක් තිබුණා. මේ සමගියට අහිත කරා. මේ අපරට නැවත යුද්ධයක් ඇති වීමට මුල පුරනවා. අපි යුද්ධයක ඕන තරම් කේදවාචක දෙක දිස්සු. මේ පොළව ඇති තරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. මේ පොළව ඇති තරම් කඳුළු වලින් තෙත් වෙලා තිබෙනවා. අපි යුද්ධ නිසා හිමිවෙච්ච ජීවිත කොච්චරද කියලා දන්නේ නැහැ. යුද්ධ නිසා හිමිවෙච්ච දේපල කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ රටේ යලි කවර පන්නේ හෝ ගැටුමක් ඇතිවීම වැළැක්විය යුතු කියන ස්ථාවරේ ජනතා විමුක්ති පෙරමුණේ මිදගෙන අපි ඒකට එරෙහිව කටයුතු කරා. අපි එදා කිව්වා බය වෙන්න එපා. පොල් ගහවෙලා ගියා. අපි දරගවලට ගියා. අපි අලුත්ගම ගියා. අපි අලුත් මේ බේරුවල ගියා. වැලිගම ගියා. දික්වැල්ල ගියා. දෙල්තොට ගියා. මෙහෙම තැනකම ගිහලා අපි කට්ටිය හම්බුණා. සිංහල සහෝදරු මුස්ලිම් සහෝදරු එකට හදලා අපි ආරක්ෂා කරගන්න ඕන ගම් සමගිය හදන්න ඕන පිටින් අවුලවන්න බෑ කියලා අපි සතුටු සාමිචී ඒගොල්ලන් එක සාකච්ඡා කරා. එයි මේ ගැටම වළක්වන්න. අපි ඒ වෙලාවට කිව්ව බය වෙන්න එපා. මේ ගැටම අපි වර්ධනය වෙන්න ඉඩ නොදෙන බව අද වෙනකොට ඒක ටිකක් පොඩි හීන් කේන්ද්‍රියක් විතරයි. දැන් ඒක මුළුමනින්ම අවසන්. අපි මුල් පියවර තිබ්බා. ඒක අවසන් කරන්න පුළුවන්කම අපිට ලැබුණා. එනිසා ජාතික සමගිය හදන ව්‍යාපාරය මේක. රනිල් මහත්තයා තමයි ජාතික සමගිය හදන. රනිල් වික්‍රමසිංහ මහත්මයා
රවුෆ් හකීම් මහත්මයා චම්පික රණවකත් එකට අත්වල බඳගෙන ඉන්නෝනේ අප්පා. ඒ කොහොමද එහෙම ඉන්නේ? දැන් චම්පික රණවක මහත්මයා මහරගම වේදිකාවේ නැංගන්නේ බුදුබල සේනයක. දැන් මහරගම වේදිකාවේ බුදුබල සේනයක නැගින චම්පික රණවක රවුෆ් හකීම් මහත්මයා නුවරදි රනිල් වික්‍රමසිංහ මහත්මයා නුවරදි තුන්දෙනා එකට අත්වල බඳගෙන යාළුයි අපි යාළුයි කියලා. ඒ කොහොමද වෙන්නේ? බලයට ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තියක් වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට චම්පික රණවක එකතු කරගන්න පුළුවන්. ප්‍රතිපත්තියක් වෙනවා හකීම් මහත්තයාට චම්පික රණවකත් එක්ක අත්වල බඳ ගන්න පුළුවන්. මොකද මේ ප්‍රතිපත්තිය? බලය සඳහා පමණයි. ඒගොල්ලෝ බලය සහ බලය උකට විතරයි. වෙන මොකද උතර කරන්නේ? එනිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන මුලන් ජාතික සමගිය හදනවා කියලා. කියන්න බෑ. ඒ නිසා මේ රටේ ජාතික සමගිය හදන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අපි සාහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රියව අපේ රටේ දේශපාලන නිරත වෙන තාක්කල් යලි කිසිදු වර්ගයේ ජාතිවාදී ගැටුම ලංකාවේ ඇති නොවන්න ඉඩ නොතබන බව ඇති වෙන්න ඉඩ නොතබන බව අපි සාහිතික වශයෙන් අපි එවැනි ගැටුමක් ඇති වෙන්න ඉඩ කියන්නේ නැහැ. සාහිතික වශයෙන් අපි මේ ගැටුමක් ඇති වෙන්න ඉඩ දෙන්නේ. මොකද ඇති දැන් මේ ගැටුම ඇති කරගන්න. දැන් පුළුවන් ද මේකට උත්තරයක් දෙනවා රවුෆ් හකීම් මහත්තයා. තියෙනවද උත්තරය? රවුෆ් හකීම් කියන්නේ බෝකර් කෙනෙක්. පවර් බෝකරි. බලය අලෙවි කරනවා. යා පවර් බෝකරින් කෙනෙක්. නැගිනිර ඡන්දේ එනවා. රවුෆ් හකීම් යනවා නැගිනිර ඡන්දෙට. ගිහිල්ලා ඉල්ලනවා. දඹුල්ලේ පල්ලියට අසාධාරණයක් වුණා. දඹුල්ලේ පල්ලිය මෙහෙම වුණා. වීඩියෝ පෙන්නුවා. අලුත් කඩේ ප්‍රශ්නයක්, බේරුවල ප්‍රශ්නයක්. දැන් අපි එකතු වෙන්න ඕන. අපි ඔක්කොටම එකතු වෙන්න තියෙන්නේ ගහ ඒ නිසා ගහට කතිරි කිව්වා. මුස්ලිම් ජනයා අනේ රැකවරණේ සියල් කියලා ගහට කතිරි ගෙවුවා. ගහලා മന്ത്രി දුර 8ක් ගත්තා. 8 දාගත්ත රවුෆ් හකීම්ගේ මල්ලට. දාගෙන ඔන්න ප්‍රවෘත්තියක් යනවා. නැගෙනහිරදී රවුෆ් හකීම් මහත්තයාගේ සහාය කාර්යද කියලා තාම තීරණයක් නැත. තීරණය ගැනීම සඳහා අද උත්තරීතර මණ්ඩලය රැස් වී. අද රැ උත්තරීතර මණ්ඩලය. ඉතින් කට්ටිය බලාගෙන ඉන්න දැන් උත්තරීතර මණ්ඩලෙ මොකක් ගනිත් දන්නේ නැහැ. පහවදාන ප්‍රවෘත්තියක් ඊයේ රැ උත්තරීතර මණ්ඩලෙ විශාල සංවාදයක් ගියා. පිරිසක් කියන මහින්ද මහත්තයාට සපෝට් කරමු කියලා. තව පිරිසක් කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට සපෝට් කරමු කියලා. අවසානයක් උනේ නැහැ තීරණේ. ඒ නිසා උත්තරීතර මණ්ඩලෙ කල් ගියා. හකීම් මහත්තයා රනිල් මහත්තයාට උන පණිවිඩය. දැන් ගාන කීයද? මහින්ද මහත්තයාට පණිවිඩයක් කියනවා. ඔහෙ කීයද? ඕකනේ මේ කරන්නේ. දවස් කීයක් රැස් වෙනවද උත්තරීතර මණ්ඩලෙ බොරු හොඳේ. ඔයගොල්ලෝ ගිහලා බලන් ඉන්නවා දරුසරම් බිල්ඩින් එක ගාවට ගිහලා. බලාගෙන ඉන්නකො උත්තරීතර මුකුත් රැස් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ගැටුම් තීරණයක් ගන්න බෑ. අර ඉඩමක් විකුණන්න උනහම එහෙම කරනවා නේද අපි? නෑ දැම්ම බෑ. කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මේකට එයාට දෙන්නෙත් නෑ. දෙපැත්ත අල්ලල්ලා ඉන්න වැඩි ගානට දී ගන්න. ඔන්න ඕකයි හකීම් මහත්තයා කරන්නේ. සාමාන්‍ය හකීම් මහත්තයා മന്ത്രി දුරු ටිකක් ගත්තට පස්සේ අරලිගහ മന്ത്രി යන සාකච්ඡාව තමයි. හකීම් තාම සොපින් ආවේ නැද්ද? ඕකට කියන සොපින් යනවා කියන. ලිස්ට් එකක් හදාගන්න. ඒකට කියන සොපින් ලිස්ට් එක. മന്ത്രി කන් ටික තියෙනවා සොපින් ලිස්ට් එක යවනවා. ඇමතිකම් කීයද? නියෝජ්‍ය ඇමතිකම් කීයද? තානාපතිකම් කීයද? සභාපතිකම් කීයද? සොපින් ලිස්ට් එක. ඒ නිසා තමුන්නාන්සලට ඡන්දය අරන් ඒකේ එහෙට මෙහෙට අලවි කරන බෝකර් කෙනෙක් අපි දේශපාලකයෙක් නෙවෙයි. දැන් මේ ජනවාරි මාස 8 වෙනිදා වැඩේදී මුස්ලිම් ජනතාවගෙන් අන්තිමේටම ආවේ කවුද? ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ මහත්තයා පරාද කරන්න ඕන කියලා තීරණයක් ගත්තට පස්සේ මුස්ලිම් ජනතාවගෙන් අන්තිමේටම ආවේ කවුද? හකීම්. තමුනාසලා කලින්ම ගිහිල්ලා. හකීම් එන්නේ කවද්ද? 31 රෑ. දෙසැම්බර් 31 රෑ. ඇයි ඉවල්ලනේ? කොයි පැත්තද කැරකෙන්නේ කියලා බලනවා. තේරෙනවද? මෙහෙමනේ මේ දේශපාලකයෝ. රිසාඩ් බදුල්ලාත් එහෙම තමයි. ඒගොල්ලෝ තමුන්නාසලාගේ දේශපාලකයෝ නෙවෙයි. ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ ආදායම් උපයනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒකට කැමතියි. මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගියොත් පාරවල් හදන්න ඕන, ගෙවල් හදන්න ඕන, ඉස්කෝල දෙන්න ඕන, අධ්‍යාපන දෙන්න ඕන ප්‍රශ්න ගොඩයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ජනතාව එහෙමම තියලා ජනතාව තල්ලු කරන හකීම් ගාව. ඊට පස්සේ හකීම්ගේ ප්‍රශ්න විසඳන්නේ. ලේසි කාගේ ප්‍රශ්න විසඳන එකද? මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන එක ලේසි, රවුෆ් හකීම්ගේ ප්‍රශ්න විසඳන එක ලේසි.
ලේසි රාවුෆ් හකීම්ගේ ප්‍රශ්නේ විසඳන එක. ජනතාවගේ ප්‍රශ්න විසඳ ගියොත් ගෙවල් දෙන්න ඕන, රස්සා දෙන්න ඕන, අධ්‍යාපනය දෙන්න ඕන, පාරවල් හදන්න ඕන, කානුව හදන්න ඕන, කුණු කන්ද අයින් කරන්න ඕන ප්‍රශ්න කොටයි. ඒගොල්ලෝ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳන්නේ. ඒවා හකීම්ට දල්ලු කළා හකීම්ගේ ප්‍රශ්න විසඳන. මේකයි සිද්ධ වෙලා. ඒ නිසා මේ දේශපාලන හොඳින් තේරුම් ගන්න. මේ අලුත්කම සිදුවීම් පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් ගත්තා. විවාදය ඉදිරිපත් කරේ මම. දවසක විවාදය. මං කතාව කරන්න නැගිටිනකොටම රවුෆ් හකීම් නැගිටලා යනවා. මං පොඩක් ඉඳලා යන්න කිව්වා. අඩුමතරේ අහගෙන හිටියේ. රිසාඩ් බදුදින් පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ. හොයලා බලන්න. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ. මතක තබා ගන්න. එනිසා තමුන්නාන්සලා දුෂ්කරතාවයකට, වේදනාවකට, අසාධාරණයකට, අයුක්තියකට ලක් වුණාම තමුන්නාන්සලා වෙනුවෙන් හඬපු නඟ. ඒ කියන්නේ පැත්තේ නගපු හඬ ජනතා විමුක්ති පෙරමුණේ හඬ. එනිසා අපි නියෝජනය කරන්නේ තමුන්නාන්සලාගේ හඬ. වෙලාවකට අපේ හඬ කෝපයක් වුණා. වෙලාවකට අපේ හඬ වේගවත් වුණා. වෙලාවකට අපේ හඬ ආවේගයෙන් පිරුණා. එයි තමුන්නාන්සලාගේ වේදනාව තමයි අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන කාගෙන්ද? කාගෙන්ද පුරවන්න ඕන? කවුද යවන්න ඕන? එනිසා එක දෙයයි තියෙන්නේ මේ පාර්ලිමේන්තුවත් වෙනස් කරන්න, මේ රටත් වෙනස් කරන්න, අපේ අනාගතයත් වෙනස් කරන්න, අපි අතර ජාතික සමගියක් හදන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනකම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ජනතා විමුක්ති පෙරමුණෙන් විතරක්මයි. අපි තමුන්නාන්සලා ඉඳලා හිටනවා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සහාය දෙන්න. තමුන්නාන්සලාට බෑ හැම කෙනාටම ගිහලා පාර්ලිමේන්තුවේ කතා කරන්න. අපි තමුන්නාන්සලා වෙනුවෙන් කතා කරනවා. අපි හැම දෙනාටම බෑ අපේ විරෝධය එතන කියන්න. අපි නියෝජිතය යවන්න ඕන ඒ විරෝධය කියන්න. දැන් ඡන්ද කාලේට වෙලා එක්සයිස් පොත් බෙදෙනවා. ඒකද ප්‍රශ්නේ. ආර්ථිකයක් හදුව පොත් ටික ගනි. සාරි බෙදෙනවා. ඒකද ප්‍රශ්නේ. ආර්ථිකයක් හදුව සාරිය ගනි. එක නෝනලකින් සාරි ගන්න ඕනේ. එක නෝනලකින් පොත් ගන්න ඕන. හාල් කිලෝ දෙකක් බෙදෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දේශපාලන නෙවෙයි. ඒගොල්ලෝ හාල් බෙදෙනවා. ඒගොල්ලෝ සාරි බෙදෙනවා. ඒගොල්ලෝ 60 බෙදෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි දැනුම බෙදෙනවා තමුන්නාන්සලාට මේ රට වෙනස් කිරීම සඳහා දැනුම බෙදමින් ඉන්නවා අපි. මේක වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න පුළුවන්. අපි එක සාහිතික තමුන්නාන්සලා නැවතත් දෙනවා. මේ වෙලාවේ අපිට පාර්ලිමේන්තුවේ බලය වැඩි කරන්න සාහිතික වශයෙන් අපි 2020 දී බලය හුවමාරු කර ගැනීම සඳහා සමත් වෙන මහා ජන පෙරමුණක් ගොඩනගනවා. මේ 67 අවසරක විනාශයක් නතර කරන්න. ඒ වෙනුවෙන් අපි කවුරුත් එකතු වෙනවා. අපි දන්නවා ගොඩක් අය තීරණයක් අරගෙන තිබෙනවා. ගොඩක් අය තීරණයක් අරගෙන තියෙනවා. දැන් තමුන්නාන්සලාගේ කාන්තා පාර්ශ්වය වැඩි තිරැසීම් වලට ඉන්නේ නැහනේ නේද? එහෙනම් ගෙදර ගිහලා කියන්න ඕනේ. කියන්න බයයි නම් අපිට දෙන්න ඕන කියන්න. කියන්න හැම දිනකටම කතා කරන්න. ඥාතීන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කතා කරන්න. දැන් ආණ්ඩුව හදන එක ගැන කතා වෙන්න එපා. ආණ්ඩුව අවසන් හදලා. ආණ්ඩුව හැදෙනවා. දැන් කතා වෙන්න මොකක් ගැනද? විපක්ෂයක් හදන එක ගැන. අන්න ඒ වෙනුවෙන් මේ අගෝස්තු මාසේ 17 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ පත්‍රයක් ගහලා ජනතා විමුක්ති පෙරමුණේ නියුක්තයන් රැසක් මේ පාර්ලිමේන්තුවට යනවා. අපි දන්නවා බොහෝ අය විශේෂයෙන්ම තමුන්නාන්සලාගේ තරුණයින් ජනතා විමුක්ති පෙරමුණ වටා වේගයෙන් ඒකරාශී වෙමින් තිබෙනවා. අපිට සතුටක් තිබෙනවා, ධෛර්යයක් තිබෙනවා. Facebook එකට ගියොත් වැඩිම ෂෙයා වෙන්නේ කාගේ දේවල්? ජනතා විමුක්ති පෙරමුණේ දේවල්. වැඩිම පෙනීටි තමුන්නාන්සලා තරුණ කවුරු වෙනුවෙන්ද? ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්. වැඩියෙන්ම සවන් දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වට නෙවෙයිද? ඒ නිසා තමුන්නාන්සලාගේ තරුණ පරම්පරාව වේගයෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒකරාශී වෙමින් ඉන්නවා. ඒ තරුණයා වේගයෙන් දකිනවා. එයාට ඉක්මනින් තේරෙනවා. එයාට නිදහස්ව හිතන්න පුළුවන්. අපි වැඩිහිටියෝ ඔබගෙන තිල්ලා හිටනවා. ඔබගේ තරුණ පරම්පරාව අරගෙන තියෙන තීරණයට වැඩිහිටි පරම්පරාව එකතු වෙන්න අගෝස්තු මාසේ 17 වෙනිදා. මේ ගත්තු තීරණේ අරගෙන අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්දපොලට යන්න. හැබැයි ඡන්දපොලේ ගන්නකොට පරණ අලියා ඉන්නේ. ඉතින් මතක් වෙනවා මරුණු 100ක්. 100ගේ මතක් වීම සඳහා අලියට කතරයක් ගන්නවා. නේද? ඒ වැඩේ නම් කරන්න එපා. අපි දන්න දැන් නොකරන බව. කරනොත් දැන් ඒක ඉවරයිනේ. ඒ පරිච්ඡේදය අවසන්ද. දැන් තියෙන අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා.
දැන් ඒ කාලය අවසන්. දැන් අලුත් කාලයක්. ඒ අලුත් කාලය පටන් ගැනීම සඳහා අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්ද පොලට ගිහිල්ලා සීනුව ඉදිරියෙන් කතරයක් දාලා අපේ සුනිල් වටකල සහෝදරය දන්නවා. මේ රටේ ආන්දෝලනයේ තුඩු දීලා තියෙන හැම ප්‍රශ්නයක්ම අධිකරණයට යනකොට තමුන්නාන්සලා වැඩියෙන්ම දැකපු මූණ මොකද්ද? වටකල සහෝදරයගේ මූණ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. වනාතේ ගෙවල් වලින් කට්ටිය අයින් කරනකොට ඒ නඩුවේ ප්‍රමුඛයා වටකල සහෝදරය. සිරාණි බණ්ඩාරනායක නිර්පාරණ කටයුතු කරනකොට ඒකේ ප්‍රමුඛතයා වටකල සහෝදරය. අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කරනකොට මානව හිමිකම් ආරක්ෂා වෙන ප්‍රමුඛයා වටකල සහෝදරය. අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ හඬ නගන ප්‍රබලයා සුනිල් වටකල සහෝදරය. එහෙම නෙවෙයි. මට කියන්න. තමුන්නාන්සලා වටකල සහෝදරය වැඩිම දැකලා තියෙන්නේ අධිකරණ භූමියේ ජනතාවගේ නඩු වෙනුවෙන්. මතක තියාගන්න. නීතිඥ මහත්තයෙක් නිකන් ගන්න එක ලේසි නෑ. ඒ සියලු දේ සතයක්වත් අය නොකොට ජනතාව වෙනුවෙන් නඩු කියන නීතිඥ තමයි සුනිල් වටකල සහෝදරය. ඒගොල්ලෝ නෙවෙයි මේ පාර්ලිමේන්තුවට යවන්නේ. අපේ හේමන්ත සහෝදරය. මේ නගර සභාවේ සලකුතු කාලය තමුන්නාන්සලා ගම් ගාන ඇවිදිමි. ගෙවල් ගාන ඇවිදිමි. වීදියක් ගාන ඇවිදිමි. නගර සභාවේ වංචාවන්ත දූෂණෙන් අසාධාරණෙන්ද එළිදරව් කරමින් වැඩ කරන මිනිස්සු. ඒ විතරක් නෙවෙයි අපි සතුටු වෙනවා. තමුන්නාන්සලාගේ ප්‍රධානම නායකයෙක් අපේ ඉබ්‍රහීම් හාජියාර් මහත්මයා අපේ ජාතික ලේසු නියෝජනය කරනවා. මම ගියා නුවරට. නුවර මම දෙල්තොටට ගියා. දෙල්තොට එතුමාගේ උපන් ගම. දෙල්තොට හදලා දීලා තියෙන වෙනම කාර්මික විද්‍යාලයක් නේද? තමන්ගේ සල්ලි වලින්. පෞසිලා වගේ වැඩේ ගහලා බිල්ඩින් හදපු මිනිස්සු නෙමෙයි. නවුසර් පෞසිලා වගේ ගොඩනැගිලි හදලා ආණ්ඩුවට කුලියට දීපු අය නෙමෙයි. තමන්ගේ දෑති වීරියෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. අද ලංකාවේ සුළු බඩු අපනයනේ ප්‍රමුඛතමයා අපේ ඉබ්‍රහීම් හාජියා. කවුරුද දන්නේ? තමන්ට ලැබෙන ධනෙ විශාල ප්‍රමාණයක් සමාජ සේවාව වෙනුවෙන් පරිත්‍යාග කරන කෙනෙක්. මම ඉතාම නියතමානීව කියන්නේ අවුරුද්දට 7-8 වතාවක් ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ සියලු දෙනාට මතක් කරලා කෑම වේලක් පවා එවන සොරේ. අපේ ඉබ්‍රහීම් සහෝදරයා. එනිසා එහෙමයි නෙවෙයි මිනිස්සු. මහජනගේ දේපල හොරා කන අය නෙවෙයි. තමන්ට ලැබෙන දේපලෙන් තමන් එක්රස් කරගන්න ධනෙ මහජනයා වෙනුවෙන් වැඩ කරන අය. එහෙමයි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. මේ වේදිකාවට අපි කලාකරුවන් නැගලා තිබෙනවා. මම දැක්ක අපි කීප දෙනෙක්ම කතා කරා. අපේ ප්‍රසන්නජිත් සහෝදරයා මම ආවට පස්සේ කතා කරා. අපි දීපානියක් ආවට පස්සේ කතා කරා. නාට්‍යයක නම් ඔය කෑල්ල කතා කරන්න ලොකු ගාණක් ගන්න. ඔව්. නිකන් හඬාරින්නේ උතේ. හරිද? එහෙමයි. Tamanට යමක් තියන අය. Tamanට යමක් කරගන්න බැරි අය නෙවෙයි. අද අපේ රටේ චිත්‍රපටයේ, ටෙලිනාට්‍යයේ, වේදිකාවේ, වීදියේ ශක්තිමත්ම රංග පෞරුෂයන් හදාගෙන ඉන්න පිරිස්. එයයි මේ වේදිකාවට නැගලා තින්නේ. ඇයි? Tamanට යමක් උපයා ගන්න නෙවෙයි. තමුන්නාන්සලා වෙනුවෙන්. එනිසා අපි එක සහතිකයක් දෙනවා ඔබලාට. මේ වේදිකාව තමයි ජනතාවගේ වේදිකාව. මේ වේදිකාව තමයි ඔබගේ ප්‍රශ්න විසඳන වේදිකාව. බලය ලබා දී තුවන්නේ මේ වේදිකාවට ඒ වෙනුවෙන් අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණ සීනු ඉදිරියෙන් කතරේ සටහන් කරලා ජනතා විමුක්ති පෙරමුණේ රසක් මේ පාර්ලිමේන්තුවට යවන්න. ඒ වෙනුවෙන් තමුන්නාන්සලට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ වීර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා හැමදෙනාටම.